අයිබෝන් දරුවෝ මේ වීඩියෝ එකෙන් ඔයාලට මම කියලා දෙන්නේ ත්‍රිකෝණ හා චතුරස්‍ර පිළිබඳව right. ඔයා මුලින්ම දැනගන්න ඕනේ ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? සරලවම ඔයා දන්නවා පොඩි කාලේ ඉඳන් පාද තුනක් තියෙන බහුවස්ත්‍රයක්. පාද තුනක් තියෙන බහුවස්ත්‍රයක් තමයි ත්‍රිකෝණයක් කියන්නේ. right. මම මේක නම් කරනවා මෙන්න මෙහෙම. A B C. හරිද? මට මේකට නමක් කියන්න පුළුවන් A B C ත්‍රිකෝණය කියලා. හරි. ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? පාද තුනක් තියෙන බහුවස්ත්‍රයක්. right. මෙන්න මෙහෙමයි කතන්දරේ. ත්‍රිකෝණික මෙන්න මේ තියෙන කට්ටියට කියනවා අංග කියලා. හරිද? අංග. ත්‍රිකෝණයකට අංග මෙයා එක අංගයක්, මෙයා එක අංගයක්, මෙයා එක අංගයක්. ඒ කියන්නේ පාද කියන්නේ ත්‍රිකෝණයේ අංගයක්. ඒ වගේම මේ පාද දෙකක් එකට එකතු වෙලා ඇතුලේ හැදිලා තියෙනවා කෝණ. ඒ වගේ කෝණ තුනක් තියෙනවා. හරි. ත්‍රිකෝණේ ඒ අතින් බලද්දී අංග ඔක්කොම කීයක් තියෙනවද? 1 2 3 4 5 6. ත්‍රිකෝණයට අංග 6යි. අංග 6ක් තියෙන එකේ තමයි ත්‍රිකෝණයක් කියන්නේ. right. අංග 6යි. right. ත්‍රිකෝණයේ තියෙන අංග 6 මට මෙන්න මේ වගේ නම් කරන්න පුළුවන්. මෙයාට කියන්න පුළුවන් මෙයා පාදයක්නේ. AB පාදය AB පාදය කියලා කියන්න පුළුවන්. ඒ වගේම මෙයාට කියන්න පුළුවන් BC පාදය. මෙයා AC පාදය. ඒ වගේමයි කෝණ නම් කරන විදිහකුත් තියෙනවා. මම මෙන්න මෙයාව සලකනවා. මේ කෝණයක් අපි කියන්නේ කෝණේ ශීර්ෂය තියෙන අකුර මැදට එන විදිහට. ඒ කියන්නේ ඔන්න ඔහොම තමයි යන්න ඕනේ. ABC අකුරු තුනක් ඇතුළත මම කියනවා මෙන්න මේ කෝණය මම නම් කරන්න ABC කෝණය ABC කෝණය. අපි නැත්තම් වචන ලියලිය ඉන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට දාන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා ABC කෝණය කියලා මෙන්න මේ වගේ ඔබින් ටොප්පියක් දැම්ම නම් ඒත් හරි. right. මෙන්න මේ කෝණය නම් කරනවා නම් මේ විදිහට තමයි යන්න ඕනේ. BAC කෝණය. right. එයාව මේ විදිහට නම් කරන්න පුළුවන්. BAC කෝණය. මෙයාව නම් කරනවා නම් මේ අකුර මැදට එන විදිහට දෙපැත්තේ අකුරු ගන්න. ACB කෝණය. මෙයාව ගන්න පුළුවන් අපිට ACB කෝණය. right. ත්‍රිකෝණයේ අංග 6 ඔන්න නම් කරාම AB පාදය, BC පාදය, AC පාදය. ඒ වගේමයි කෝණ තුන ACB කෝණය, ABC කෝණය, අනිත් එක නේද? BAC කෝණය. right. ත්‍රිකෝණයේ අංග 6 මොනවද? කෝණ 3යි, පාද 3යි. right. ඊළඟට පාදවල දිග අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න පුළුවන් අපිට. ත්‍රිකෝණ කොටස් තුනක් තියෙනවා පාදවල දිග අනුව. පළවෙනි එක තමයි සමපාද ත්‍රිකෝණය. සමපාද කියන්නේ මේ වචනෙම තියෙනවා. සමපාද ත්‍රිකෝණය. පාද තුනම සමානයි. පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයකට අපි කියනවා සමපාද ත්‍රිකෝණය. මම නම් කරන්නම්කො මෙයාව ABC කියලා. ABC කියලා ඔහම ඇඳට මට නිකන් වචනෙන් කියන්න පුළුවන් සමපාද ත්‍රිකෝණයක් කියලා. ඒක රූපෙන් පෙන්වන්න බෑනේ. රූපෙන් පෙන්වන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට චූටි ඉරි කෑලි තුනක් දැම්මොත් මේ පාදවලට ඒකේ තේරුම තමයි ඕනි කෙනෙක් දන්නවා මේ පාද තුනම දිගින් සමානයි. right. දිගින් සමානයි. පාද තුනම දිගින් සමාන ත්‍රිකෝණයට කියනවා සමපාද ත්‍රිකෝණය. අනිත් ත්‍රිකෝණය තමයි සමද්විපාද ත්‍රිකෝණය. මේ ද්වි කියන්නේ දෙකක් නේ. සමද්විපාද ඒ කියන්නේ පාද දෙකයි සමාන. ඒ කියන්නේ මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. right. මම මේව ගන්නම් PQR කියලා. PQR සමද්විපාදනේ. එතකොට සමානයි කියලා පෙන්වන්න වෙන්නේ අංග දෙකක්. ඒ කියන්නේ පාද දෙකක්. මං කියනවා මේ පාදේ විතරයි සමාන. හරි. මෙයාට මෙයා සමානයි මේ සමද්විපාද ත්‍රිකෝණය. පාද දෙකයි සමාන. විෂම ත්‍රිකෝණය කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ සම කතා මොනවත් නැහැනේ. විෂමයි. ඔක්කොම වෙනස්. ඒ කියන්නේ පාද තුනම අසමානයි. මෙයා ටිකක් දිගයි. මෙයා ඊට වඩා දිගයි. මෙයා තමයි දිගම. පාද තුන දිගින් අසමානයි. ABC ත්‍රිකෝණය ගත්තාම පාද තුනේ දිගවල් තුනක්. මෙයා 3යි නම් මෙයා 4යි නම් මෙයා 5යි. අන්න ඒ වගේ. හරිද? මෙයාගේ එහෙම නෑ. මෙයා 2යි නම් මෙයාත් 2යි. හරිද? සමද්විපාද ත්‍රිකෝණය. මෙයාගේ මොකද වෙන්නේ? මෙයා සෙන්ටිමීටර් 3යි නම් මෙයාත් 3යි, මෙයාත් 3යි. සම පාද ත්‍රිකෝණය. සමද්විපාද ත්‍රිකෝණය
විෂම ත්‍රිකෝණේ නැත්නම් විෂම පාද ත්‍රිකෝණේ කියලා අපිට කියන්න පුළුවන්. හරි. අපි පාදවල දිග අනුව වර්ගීකරණය කරා දැන් කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න යන්නේ. කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ග තුනයි. සුළු කෝණී ත්‍රිකෝණ, මහා කෝණී ත්‍රිකෝණ, ඍජු කෝණී ත්‍රිකෝණ. මම ඔයාට මුලින්ම කියලා දෙන්නම් මෙන්න මෙයාගේ නම්. හොඳට පැහැදිලි වෙයි මෙන්න මෙයාගෙන් පටන් ගත්තොත්. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ දරුවෝ මෙන්න මේ වගේ කෙනෙක්. ඒ කියන්නේ එක කෝණයක් අංශක 90යි. එක කෝණයක් අංශක 90යි. අපිට අංශක 90යි කියන්න දක්වන්න කොහොම දාන්නත් පුළුවන්. නැත්තම් කෙලින්ම මෙන්න මෙතන කොටුවක් වගේ සලකුණක් දැම්මනම් හැමෝම දන්නවා මේකෙන් කියවෙන්නේ අංශක 90ක් කියන එක නා. රයිට්. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක මුල්ලක් නැත්තම් එක මුල්ලක විශාලත්වය එක කෝණයක විශාලත්වය අංශක 90ක් වෙන එක්කෙනෙක්. හරි. 90ක් වෙන එක්කෙනෙක්. හොඳට මතක තියාගන්න. හරියටම පොතේ මුල්ලක් වගේ අංශක 90යි. දැන් මෙන්න මෙයාව මම කියලා දෙන්නම්. සුළු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මේ සුළුයි. මෙයාටත් වඩා සුළු වෙලා. ඒ කියන්නේ මෙයාට වඩා අඩුයි. අංශක 90ට වඩා විශාලත්වය මේ කෝණ තුනේම අඩුයි. රයිට්. ඒ කියන්නේ මෙයාගේ විශාලත්වයත් අංශක 90ට වඩා අඩුයි. මෙයාගේ අංශක 90ට වඩා අඩුයි. මෙයාගේ අංශක 90ට වඩා අඩුයි. කෝණ තුනේම විශාලත්වය අංශක 90ට වඩා අඩු වෙච්ච කෙනෙක් තමයි සුළු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ. හරි. ඊළඟ එක්කෙනා තමයි මහා කෝණී ත්‍රිකෝණය. මහා කෝණී ත්‍රිකෝණික කතන්දරයෙන් මේකයි එක කෝණයක විශාලත්වය අංශක 90ටත් වඩා වැඩි. මේ පැහැදිලිව පේනව නේද? අංශක 90 කියන්නේ මේ කෝණේ. ඒකටත් වඩා තවත් වැඩි වෙලා මෙන්න මෙහෙට. මේ එක කෝණයක විශාලත්වය අංශක 90ටත් වඩා වැඩි වෙන ත්‍රිකෝණයක් අපි කියනවා මහා කෝණී ත්‍රිකෝණයක් කියලා. රයිට්. දැන් මම ඔයාලට කියලා දෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය ගැන. රයිට්. මම මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් අඳිනවා. නම් කරන්නත් දන්නවනේ දැන් ඔයා ABC කියලා මම දාන්නම්කෝ. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණ තුන ගැන කිව්වොත් මොකද්ද කියන්න තියෙන්නේ? මේ අපි ගේ ඇතුලේ ඉන්නවා නම් දරවහගෙන ගේ ඇතුලේ ඉන්නවා. අපි මොන පුද්ගලයෝද? අභ්‍යන්තර පුද්ගලයෝ. ඒ වගේමයි ගෙදරින් එළියේ ඉන්න පුද්ගලයන්ට කියනවා බාහිර පුද්ගලයෝ කියලා. ඒ වගේම ත්‍රිකෝණයට යව සම්බන්ධ කරොත් මේ ත්‍රිකෝණය ඇතුලේ ඉන්න කට්ටියට කියනවා අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණ. හරි. මම මේ කෝණ තුන වෙන වෙන විදිහට දක්වන්නම්කෝ. මෙයාට ඉරි දෙකක් දානවා. මෙයාට ඉරි තුනක් දානවා. එතකොට ඔයාලට හොඳටම පැහැදිලි වෙයි. අභ්‍යන්තර කෝණ. ත්‍රිකෝණයේ ඇතුලේ ඉන්න කෝණ වලට කියනවා අභ්‍යන්තර කෝණ. එහෙනම් මෙන්න මේ වගේ පාදයක් දික් කළා මම කෝණයක් හදුවොත් නේ මෙයාට කියන්න පුළුවන් එළියේ ඉන්න කෝණයක් නැත්නම් බාහිර කෝණයක්. මම පාඩම ඉස්සරහට යනකොට කියලා දෙන්නම්. දැනට අභ්‍යන්තර කෝණ මතක තියාගන්න. මෙන්න මේ කෝණ සම්බන්ධ ඓක්‍යයක් තමයි ඔයාලට දැන් කියලා දෙන්නේ මම. රයිට්. ඔයා හොඳටම දන්න කතාවක් තමයි මෙන්න මේ වගේ සරල රේඛා. තනි ඉරක අගේ නැත්නම් සරල රේඛාවක අගේ කීයද? අංශක 180යි. 180යි. මම මේ ත්‍රිකෝණේ තියෙන කෝණ තුන ගෙනල්ලා මේක නැත්තම් මෙන්න මේ සරල රේඛාව මත තියනවා. රයිට්. ඉස්සරොම මෙන්න මේ කෝණේ මම මෙතනින් අඳින්නම්කෝ. මේක තියෙන්නේ මෙන්න මේ වගේ කෝණයක් ඇතුව. හරි. බලන්න. ඉරි කැලි තුනක් දාන්නම්කෝ. ඔන්න ඒ කෝණේ හරි. ඊට පස්සේ මෙයා තියෙනවා මෙන්න මේ රේඛාවත් එක්ක මේ පැත්තට. නේ? මෙයත් එක්ක මේ කෝණේ මෙන්න මේ විදිහට ඉන්නවා කියලා මම දාන්නම්. හරි. මේ තනි ඉරක් තියෙන කෝණේ. ඊට පස්සේ ඔයා රූපයක් ඇඳලා මේක නිර්මාණය කරලා බලන්න හරියට මේ වගේ එනවා. මේ කෝණේ මම අනිත් පැත්ත හරවලා මෙතනින් ගෙනත් තිබ්බාම මේ ඉරි දෙකක් තියෙන කෝණය මෙතෙන්ට එනවා. රයිට්. සම්පූර්ණයෙන්ම වෙන්න මේ සරල රේඛාව පුරවන්න පුළුවන් කෝණ තුනක් හැදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණ තුනේම එකතුව කීයද? අංශක 180යි. ඔන්න ඕකෙන් අපිට කියන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් කියලා. ත්‍රිකෝණයේ ඇතුළේ කෝණ තුනේ එකතුව අංශක 180යි. රයිට්. ඔතනම මතක තියාගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? අංශක 180යි. 180යි. රයිට්. ඊළඟට අපි කතා කරමු ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍ය. බාහිර කෝණ. මම කියවනේ
ඇතුලේ ඉන්න කට්ටිය අභ්‍යන්තර පුද්ගලයෝ, එළියේ ඉන්න කට්ටිය බාහිර පුද්ගලයෝ. ඒ වගේමයි ත්‍රිකෝණයක ඇතුලේ ඉන්න කෝණ අභ්‍යන්තර කෝණ, එළියේ ඉන්න කෝණ. මම මේ විදිහට අඳිනවා මේ පාද දික් කළා. මෙයාව දික් කළා මේ පැත්තට. මෙයාව දික් කරනම් මම මෙන්න මේ විදිහට. මෙයාව දික් කරනවා මේ විදිහට. මේ බාහිරින් කෝණ තුනක් හැදිලා තියෙනවා ත්‍රිකෝණේ. මේ මෙයා එක්කෙනෙක්, මෙයා අනිත් එක්කෙනා, මෙන්න අනිත් එක්කෙනා. ඉරි කැලි තුනක් මම දාන්නම් පැහැදිලි වෙන්න. හරි. මෙන්න මේ තුන් දෙනාගේ එකතුව සම්බන්ධ කතාවක් තමයි දැන් ඔයා දැනගන්න යන්නේ. ඔයා දැන් මොහොතකට කලින් දැනගත්තා මෙන්න මෙයාව. අභ්‍යන්තර කෝණ තුන එකතුව කීයද? 180යි. ඒ වගේමයි ත්‍රිකෝණයට තියෙන බාහිර කෝණ, මෙන්න මේ බාහිර කෝණ තුනේ එකතුව අංශක 180ද? නැත. මෙන්න මේ කට්ටියව එකතු කරපුවාම අපිට සම්පූර්ණයෙන්ම ලක්ෂයක් වටා කෝණයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ 180 කෑලි දෙකක්. ඊයද 360යි අංශක 360යි. මෙන්න මේ බාහිර කෝණ තුන එකතු කරාට පස්සේ සම්පූර්ණ ලක්ෂයක් වටාම කෝණ තුන හැදෙනවා. අපි බලමු පොඩ්ඩක් කරලා. මෙන්න මේ කෝණේ මම මෙතෙන්ට ගන්නවා. හරි. මෙතෙන්ට ගන්නම්කෝ මම. ඉන්න විදිහටම ගන්නම්. ඔන්න මේ කෝණේ කෑලි තුනක් තියෙන කෙනා. හරි. ඊට පස්සේ එයත් එක්කම මේ පැත්තට මේ කෝණේ ගිහිල්ලා තියෙන්නේ මෙහෙට. තනි ඉරක් තියෙන කෙනෙක් ඉන්නවා. මේ මම එයාවත් ගන්නවා. හරි. ඔන්න එයාවත් හරි. තනි ඉරක් තියෙන කෝණෙත් හරි. ඊට පස්සේ මෙන්න මේ කෝණේ ගෙනල්ලා මෙතනින් තිබ්බොත් මේ විශාලත්වයයි මේ විශාලත්වයයි සමානයි. ඒ කියන්නේ මෙයාව හරියටම මෙතනින් තියන්න පුළුවන්. මේ ලක්ෂයක් වටා සම්පූර්ණයෙන්ම කරගෙන කෝණයක්. ලක්ෂයක් වටා කරකිලා. ඒ කියන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව. කීයද වෙන්නේ? අංශක 360යි. අංශක 360යි. අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍ය අංශක 360ක් කියලා. ඔයා මේක කටපාඩමේ තියාගන්න. දැන්ට ඔන්න දෙන්නෙක් ඉන්නවා. අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. බාහිර කෝණවල ඓක්‍ය කීයද? 360යි. right. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ත්‍රිකෝණ පිළිබඳ අභ්‍යන්තර කෝණ බාහිර කෝණ දෙන්න හරි. චතුරස්‍ර පිළිබඳ කතා කරන්න යන්නේ. හරි. චතුරස්‍රයක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. චතු කියන්නේ 4යි. පාද 4ක් තියෙන බහුවස්‍රයකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. පාද 4ක් තියෙන බහුවස්‍රයක්. මේකෙත් එනවා මේ පාද. මේ කට්ටියට කියන්න පුළුවන් පාද. අනිත් කට්ටිය කවුද මේ? කෝණ. ත්‍රිකෝණේ වගේමයි. හැබැයි මෙයාට එක එක වැඩි. මොනවද? පාද 4ක් තියෙනවා, කෝණ 4ක් තියෙනවා. පාද 4යි, කෝණ 4යි. right. චතුරස්‍රයේ කතන්දරය බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. චතුරස්‍ර වල අභ්‍යන්තර කෝණ ගැන තමයි මුලින්ම කතා කරන්න තියෙන්නේ. චතුරස්‍රය. මම ඔයාට පැහැදිලි කරන්න ලේසි වෙන්න මෙන්න මේ චතුරස්‍රය ගන්නම්. ඔයා හොඳටම දන්නේ කෙනෙක්. මොකද්ද මේ? සම චතුරස්‍රය. එයා චතුරස්‍රයන්නේ. සම චතුරස්‍රයේ එක කෝණයක අගය කීයද? අංශක 90යි. අංශක 90යි. ඕනෑම චතුරස්‍රයකට මේක වළංගුයි. හරි. චතුරස්‍රයේ එක කෝණයක අගය අංශක 90යි. right. අභ්‍යන්තර කෝණ කියන්නේ මොනවද? මේ ඇතුළේ ඉන්න කට්ටිය. අභ්‍යන්තර කෝණ තියෙනවා 4ක්. අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය සැලකුවොත් මේ 90 කෑලි කීයක් තියෙනවද? නැත්තම් මේ 4 දෙනා එකතු කරොත් මෙන්න මේ වගේ හැදෙන්නේ. එක්කෙනෙක් කෝ මෙන්න අනිත් එක්කෙනා. මෙන්න අනිත් කෝණේ. මෙන් අනිත් කෝණේ මේ 90 කෑලි 4ක් එකතු වෙලා සම්පූර්ණ ලක්ෂයක් වටා කෝණයක් හැදෙනවා. කලින් හැදුණා මතක ඇති. ලක්ෂයක් වටා කෝණය කියන්නේ අංශ කීයද? 360යි. ඒ කියන්නේ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය කීය දෙන්නේ? 360යි කියලා අපිට ගන්න පුළුවන්. ඔයා කටපාඩමේ තියාගන්න මේවා. ක්‍රියාකාරකමක් කරන්න පුළුවන් සම චතුරස්‍රයම නැතුව. ඔයා මෙන්න මේ වගේ චතුරස්‍රයක් ඇඳලා බලන්න. මේ වගේ චතුරස්‍රයක් ඇඳලා මෙන්න මේ කෝණ 4 එකට එකතු කරලා බලන්න 360යි අංශක එනවා. අපි අර කලින් කරේ මේ කෝණෙට මේ කෝණය ආයේ අපලා ගෙනල්ලා මෙතනින් තියෙනවා. ඒ වගේ මෙන්න මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන්. සම චතුරස්‍රය මම ගත්තේ පැහැදිලි කරන්න ලේසි වෙන්න. right. ඕකත් එක්කම බාහිර කෝණ ගැනත් කියලා දෙන්නම්. right. සම චතුරස්‍රයෙන්ම මම ඒවත් පැහැදිලි කරන්නම්. අභ්‍යන්තර කෝණ නෙමෙයි දැන් චතුරස්‍රයක
බාහිර කෝණ ත්‍රිකෝණ ගැන පැහැදිලිව කියලා දුන්නේ හින්දා ලේසි මට කියලා දෙන්න මේ චතුරස්‍රයේ එළියෙන් ඉන්න කෝණ මේ පාද දික් කරපුවාම මෙන්න මෙතන හැදිලා තියෙනවා බාහිර කෝණයක්. මෙයාව දික් කරපුවාම ඕම් බාහිර කෝණයක් හැදිලා. මේ පාද දික් කරනවා බාහිර කෝණයක් හැදිලා. මෙතනත් දික් කරනවා බාහිර කෝණයක් හැදිලා. right. මෙයා ගත්තොත් මොන රේඛාවක්ද? සරල රේඛාවක්. right. මෙයාගේ අංශක 90යි නම් මෙයක් කීයද වෙන්නේ? ඒකත් අංශක 90යි. ඔන්න බාහිර කෝණෙත් අංශක 90යි. මේ වගේ සමචතුරස්‍රයක තියෙනවා අංශක 90 බාහිර කෝණ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මෙයයි. මේ 4 දෙනා. හරිද? අංශක 90 කැලි 4යි අභ්‍යන්තර කෝණ වගේමයි. මේ අංශක 90 කැලි 4 එකතු කරපුවම මොකක්ද හැදෙන්නේ? සම්පූර්ණයෙන් ලක්ෂයක් වටා කෝණයක් හැදෙනවා. ඒ කියන්නේ 360යි අංශක කියලා ගන්න පුළුවන්. ලේසි මතක තියාගන්න චතුරස්‍රයක බාහිර කෝණ වල ഐക്‍යයක් කීයද? 360යි අංශක 360යි. හොඳට මතක තියාගන්න එක තැනයි වෙනස් වුනේ. මොකද්ද? 180ක් ආවා අනිත් තුන් දෙනාම 360යි. හරි. මම කියලා දෙන්නම් වෙනස් වුණ තැනත් එක්කම හොඳට මතක තියාගන්න ත්‍රිකෝණයක් සැලකුවොත් අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? 180යි අංශක. බාහිර කෝණවල ඓක්‍ය කීයද? 180ද? නෑ, මෙතනින් වෙනස් වෙන්න පටන් ගත්තා. 360යි අංශක. චතුරස්‍රයක් ගත්තොත් මේ මම ඔයාලට ලේසි වෙන්න සම චතුරස්‍රය තමයි ගත්තේ. ඔය වගේ අපිට ඕනේ චතුරස්‍රයක් ගන්න පුළුවන්. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල කීයද එකතුව? අභ්‍යන්තර කෝණවල එකතුව 360යි. බාහිර කෝණවලත් එකතුව 360යි. මෙන්න මේක හොඳට පැහැදිලිව මතක තියාගන්න. වෙනස් තුනේ එක තැනයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල විතරයි. අභ්‍යන්තර කෝණවල එකතුව 180යි. අනිත් තුන් දෙනාම 360යි. හරි. අපි ඔය දැනගත් එක ගැටළු වලට යොදන ආකාරය පොඩ්ඩක් බලමු. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගන්න දීලා තියෙනවා. හැබැයි එක්කෙනෙක් දන්නේ එයාව ඉංග්‍රීසි අකුරකින් දාලා එයාව තමයි හොයන්න තියෙන්නේ අභ්‍යන්තර කෝණ. right. ඔයා දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව කීයද? 180යි. අපි මෙයා දන්නේ නැති වුණාට මෙයාවත් අරගෙන මෙන්න මේ විදිහට මුලින්ම සම්බන්ධ සමීකරණයක් හදනවා. x එකතු කිරීම මේ පිළිවෙලට ගමු කෝණ ටික. 60යි අංශක එකතු කිරීම 50යි අංශක. ඔන්න කෝණ තුනක් ගත්තා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණනේ. මේ කෝණ තුනේම එකතු කීයද? 180යි අංශක. ওই විදිහට අපිට මුලින්ම ලියා ගන්න පුළුවන්. මේ ක්‍රමයේ මුල ඉඳන් හරියට පුරුදු වෙන්න. right. ඊළඟට මෙයාව එකතු කරන්න බෑනේ මේ කට්ටියට. ඉලක්කම් දෙකක් ඉන්නවා එකතු කරන්න පුළුවන්. මෙයාව මෙහෙන්නම තියාගෙන මම මේ දෙන්නම එකතු කරනවා. 60යි 50යි කීයද? 110යි අංශක සමානයි මේ 180යි. එයාගේ වෙනසක් කරේ නැහැ. දැන් මෙන්න මේ සමීකරණේ මේ පැත්තෙත් ඉලක්කමක් ඉන්නවා මේ පැත්තෙත් ඉලක්කමක් ඉන්නවා. මම ඉලක්කම් එකම පැත්තකට අරන් යනවා. එතකොට මෙයා විතරක් තනි වෙනවා. අපිට x විතරක් හොයන්න පුළුවන්. එතකොට x සමානයි කියලා එන්නේ. මේ ධන එක්කෙනෙක් එහා පැත්තට යද්දී ඍණාගයක් වෙන්නේ 180 මෙහෙම්මම ඉන්නවා. 180යි අංශකෙන් දැන් මේ ධන 110 ඍණ 110ක් වෙනවා. ඒ කියන්නේ 180න් 110ක් අඩු කරන්නලු. එතකොට කවුද දෙන්නේ? මෙන්න මේ දන්නේ නැති එක්කෙනා එනවා. x සමානයි කීයයි කියලා දෙන්නේ 180න් 110ක් අඩු කරපුවාම 70යි අංශක කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඔන්න ඔය විදිය හොඳට පුරුදු වෙන්න. චතුරස්‍රයක් දාන්න බලන්න. මේ කෝණ තුනක් දීලා තියෙනවා. එක කෝණයක් දන්නේ නැහැලු. එයාව x කියලා ගන්න තියෙනවා. මම වෙන අකුරක් දාන්නම් මෙතෙන්ට. එයාව මම ගන්නම් y කියලා. right. කොහොමද අපි කියන්නේ? ඉංග්‍රීසි අකුරත් ඇතුළත් y එකතු කිරීම 120යි අංශක එකතු කිරීම 60යි අංශක එකතු කිරීම
70යි අංශක සමානයි කීයද වෙන්නේ 180යිද නෑ චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව 360යි කියලා ඔයා දැන් දන්නවා මෙයාව සමාන කරන්නේ 360ට 360යි දැන් අර විදිහටම කරන්න පුළුවන් මේ ඉලක්කම් තුනක් ඉන්නවා එකතු කරන්න පුළුවන් අපිට 120යි 60යි 180යි 180යි 70යි කීයද 250යි අපිට මෙන්න මේ වගේ දාන්න පුළුවන් මෙයාව මේ පැත්තේ තුන් දෙනාම එකතු කරා සමානයි 360යි අංශක හයි දැන් මොකද කරන්නේ y මේ පැත්තේ තියාගෙන මම 250 යාට රයි යනවා එතකොට මොකක්ද වෙන්නේ ධන 250 යා පැත්තට යද්දි ඍණාගයක් වෙනවා ඕනම එක්කෙනෙක් එහෙමයි 360යි අංශක ඒ පැත්තම හිටිය වෙනසක් නැහැ සමාන කිරීමෙන් එහා පැත්තට ධන එක්කෙනෙක් යනකොට ඍණාගයක් වෙනවා ඍණ එක්කෙනෙක් මේ පැත්තට යද්දි ධන වෙනවා රයිට් ධන එක්කෙනා එහා පැත්තට යද්දි ඍණ වෙනවා එහෙනම් ධන 250 ඍණ 250ක් වෙනවා ඍණ 250යි දැන් y ගියගේ හොයන්න පුළුවන් අපිට 360න් 250ක් ගිපම් කීයද 110යි අංශක කියලා උත්තරයක් ගන්න පුළුවන් දැන් මේ චතුරස්‍ර යේ කෝණ හතරෙම එකතු ඇවිල්ලා නොදන්නා එක්කෙනා හොයාගත්තා මෙන්න විදිහට අපිට ආදේශ කළා නොදන්නා අගයක මේ නොදන්නා කෝණයක අගයක් හොයන්න පුළුවන් right තව ගැටළු ආකාරයක් මේ ඔයාට අගයන් කීයක්වත් දීලා නැත ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා එක කෝණයකවත් අගයක් දීලා නැහැ එහෙම වුණාම මොකද කරන්නේ ඔයා සුපුරුදු විදිහටම මං කියලා දුන්න එක කරන්න මේ x ට එකතු කරනවා මේ කෝණයේ අගය කීයද දැන් 60යි 70යි එහෙම අගයක් දීලා නැහැ 2x කියලා දීලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ යව දාගන්න 2x එකතු කිරීම මෙයා කීයද 3x මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඔයා දන්නවා මේ සමීකරණයක් විදිහට හදලා තියෙන්නේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි අපිට ගන්න පුළුවන් ඕම් පැහැදිලිව ලියාගත්තා දැන් මේ x ට 2x එකතු කරන්නලු ආයෙ 3x එකතු කරන්නලු මේ වගේ සංඛ්‍යා වෙනමත් ඉලක්කම් වෙනවත් මොනවත් නැහැ අංශක අගයන් වෙනම නැහැනේ මුලින්ම අපි මේ x අගයන් ටික එකතු කරනවා මොකද කරන්නේ x ට 2x එකතු කරපුවාම 3x 3x ට 3x එකතු කරපුවාම 6x කියලා ගන්න පුළුවන් 6x සමානයි 180යි දැන් මොකද කරන්නේ දැන් මේ x කියගේ හොයන්න නම් මම මේ පැත්ත බෙදන්න ඕනේ 6 සමීකරණයක එක පැත්තකට වෙනස්කමක් කරද්දී මම කියලා තියෙනවා අනිත් පැත්තටත් ඒ වෙනස්කමම කරන්න ඕනේ. ඒ කියන්නේ මෙයා 6ෙන් බෙදනවා නම් මෙයාවත් 6ෙන් බෙදන්න ඕනේ අනිවාර්යයෙන්. නැත්තම් උත්තරේ වර්ධිනවා. මෙයා 6ෙන් බෙදුවා කියන්නේ 6ට 6 කැපිලා යනවා. x හොයන්න පුළුවන් අපිට. x සමානයි 186ෙන් බෙදුවම කීයද? 18 6ෙන් බෙදපුවාම 3යි බිංදුව හැමම තියෙනවා. අංශක කීයක් කියලා එනවද? x කියගේ 30යි. මේ කෝණ ඔක්කොම 30යි කියලා ගන්න පුළුවන්ද? එහෙම එකක් අපිට කියන්න බෑ. x කියගේ 30යි කියලා ආවේ. මෙන්න මෙයාග 30යි. කෙලින්ම කියන්න පුළුවන්. මේ කෝණයගේ කීයද? 2යි. ඒ කියන්නේ මෙයාව දෙකෙන් ගුණ කරන්නලු. 2 ගුණ කිරීම x කියන්නේ කීයද? 30යි. එයාගේ කීයද? අංශක 60යි කියලා තමයි එන්නේ. මෙතන අංශක 60යි. හරි. මෙයා 30යි, මෙයා 60යි. ඒ වගේම මෙතන 3x ලු. 30 ගුණ කරන්නලු 3. 30 ඒව තුනක් කීයද? අංශක 90යි. ඔන්න ඔය විදිහට අපිට අගයන් හොයන්න පුළුවන්. හරි. right. ඊළඟට බලමු මෙන්න මේ වගේ ඍජු කෝණයක් තියෙන ත්‍රිකෝණයක අගය හොයන්නේ කොහොමද කියලා. right. මොකද්ද කරන්නේ? ඔයා දන්නවා ඍජු කෝණයක අගය කීයද? අංශක 90යි. එයත් එක්ක ලියා ගන්නයි තියෙන්නේ. පුරුදු විදිහට මම ලියනවා x එකතු කිරීම මෙයා කීයද? 60යි අංශක එකතු කිරීම මෙයා අංශක 90යි. ඔය ඔක්කොම සමාන වෙන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුවට. කීයද? 180යි අංශක. අංශක 180යි. මට ගන්න පුළුවන් අර විදිහටමයි x එකතු කිරීම මෙතන කීයද එන්නේ? 150යි අංශක සමානයි 180ක් කියලා එනවා. කලින් ගාන කරපු විදිහටම x මේ පැත්ත තියාගෙන මම 150 අනිත් පැත්තට අරන් යනවා. 180යි අංශක අඩු කිරීම 150යි අංශක කියලා ගන්න පුළුවන්. හරි. 180ෙන් 150 ගියපම කීයද උත්තරේ? අංශක 30යි.
x සමානයි 30යි අංශක කියලා උත්තරේ ගන්න පුළුවන්. මේ කෝණයගේ කිය දෙන්නේ 30යි අංශක. 30යි අංශක. right. අපි බලමු දැන් ත්‍රිකෝණයක බාහිර කෝණ සම්බන්ධ කරලා එක කෝණයක අගයක් හොයන හැටි. මේ බාහිර කෝණ තුනේම අගයන් දීලා තියෙනවා. හැබැයි එක දීලා තියෙන්නේ x කියලා. මට මෙහෙම ගන්න පුළුවන්. මේ මුරුදු විදිහටම මල් ලියනවා. x එකතු කිරීම 120යි මෙතන බාහිර කෝණය. එයා එකතු කිරීම මෙතන බාහිර කෝණේ 90යි අංශක. right. දැන් බාහිර කෝණ තුනේ එකතුව ලියලා තියෙනවා. කීයද වෙන්නේ? 180යිද? නැත. ත්‍රිකෝණයක බාහිර කෝණ තුනේ එකතුව 360යි කියලා අපි ගත්තා. 360යි අංශක. right. ඔන්න ඔය විදිහට දාගන්න පුළුවන්. දැන් මේ ඉලක්කම් දෙක අගයක් තියෙනවා. මේ දෙන්නා වෙනම එකතු කරන්න පුළුවන්. x එකතු කිරීම 120යි 90යි කියන්නේ කීයද? 210යි අංශක. 210යි සමානයි කීයද? 360යි අංශක. right. පුරුදු විදිහටම මේ 210යි අංශක ධන සමාන කිරීමෙන් එහා පැත්තට අරයි යද්දී ඍණ 210ක් වෙනවා. x සමානයි 360යි අංශක අඩු කිරීම 210යි අංශක කියලා ගන්න පුළුවන් අපිට. x කගේ ගන්න පුළුවන් 360න් 210 ගිවම කීයද? 150යි අංශක. x කගේ එනවා අංශක 150ක් කියලා. ඔන්න ඒ විදිහට බාහිර කෝණ වලට ආදේශ කරලා අපිට බාහිර කෝණ එකක් හොයන්න පුළුවන්. හරි. චතුරස්‍රයක බාහිර කෝණ හතරක් තියෙනවා. මේ මට ලියා ගන්න පුළුවන් පුරුදු විදිහටම x එකතු කිරීම මෙයාව 120යි අංශක එකතු කිරීම මෙයා කීයද? 100යි අංශක එකතු කිරීම මෙයා කීයද? 80යි අංශක. චතුරස්‍රයේ බාහිර කෝණ හතර ලියුවා. ඔයා දන්නවා චතුරස්‍රයක බාහිර කෝණ හතර එකතු කීයද? 360යි. 360යි. ඒ විදිහට මට සමාන කරගන්න පුළුවන්. right. දැන් x මෙහෙම්මම තියලා මේ දන්න ඉලක්කම් තුනක් තියෙනවා අපිට එකතු ගන්න පුළුවන්. 120යි 80යි කීයද? 200යි. 200යි 100යි 300යි. 300යි අංශක සමානයි 360යි කියලා අපිට ගන්න පුළුවන්. right. දැන් x මේ පැත්ත තනියෙන් තියාගෙන 360යි අංශක. මෙයා වර යනවා අනිත් පැත්තට. ධන එක්කෙනෙක් එහා පැත්තට යද්දී ඍණාගයක් වෙනවා කිව්වා 300 එහා පැත්තට යද්දී කීයද? ඍණ 300යි. right. දැන් මෙතන අගේ කීය දෙන්නේ 1. 360න් 300ක් ගියපුවම 60යි අංශක කියලා ගන්න පුළුවන්. x යගේ කීයද? 60යි අංශක කියලා හොයා ගන්න පුළුවන් අපිට. right. අපි බලමු මෙන්න මේ වගේ ගණනක් කරන්නේ කොහොමද කියලා. මේ එක අගයයි සංඛ්‍යාත්මකව ඔයාලට දීලා තියෙන්නේ. අනිත් ඒවා x අකුරු. right. ප්‍රශ්නයක් නෑ. ඔයා දන්න විදිහටම ලියයි යන්න. මේ x එකතු කිරීම 2යි x එකතු කිරීම 60 අපිට ලියන්න පුළුවන්. චතුරස්‍රයේ බාහිර කෝණ x එකතු කිරීම 2යි x එකතු කිරීම 60යි අංශක සමානයි කීය දෙන්නේ? 360යි. 360යි. අපිට මේ අකුරු තුනක් තියෙනවා එකතු කරන්න පුළුවන් වෙනම. x x එකතු කරපුවම 2යි x. එයාට 2යි x එකතු කරපුවම කීයද? 4යි x එකතු කිරීම 60යි අංශක සමානයි 360යි. 360යි. දැන් මේ 4යි x මේ පැත්තේ තියාගෙන මෙයා අනිත් පැත්තට අරගෙන යන්න පුළුවන්. 360න් 60ක් ගිහුවම කීයද? 4යි x සමානයි 360යි අංශක අඩු කිරීම 60යි අංශක. කිය දෙන්නේ 300යි කියලා එන්නේ. 4යි x සමානයි 300යි කියලා එනවා. අංශක 300යි. දැන් මොකද කරන්නේ? මෙන්න මේ දෙන්නම කීයෙන් බෙදන්න තියෙන්නේ? x හොයාගන්න නම් 4ෙන් බෙදන්න වෙනවා. සමීකරණයක එක පැත්තක් 4ෙන් බෙදනවා නම් මේ පැත්තත් ඒ යගෙන්මයි බෙදන්නේ. දැන් කීයද? 4ට 4 කැපිලා ගියපුවාම x කියාගේ එනවා x සමානයි 300 4ෙන් බෙදුවාම කීයද? ඔයාලට එකපාර බෙදන්න බෑ නම් මෙහෙම බෙදන්න. 300 දෙකෙන් බෙදුවාම 150යි. ඒක ආයෙ දෙකෙන් බෙදුවාම 75යි. ඒ කියන්නේ 300 4ෙන් බෙදුවාම අංශක 75යි කියලා ගන්න පුළුවන්. මෙතන අගේ කීයද? 75යි. මෙතන කීයද? එතනත් 75යි. මෙතන අගේ 2යි x. එහෙනම් 2 ගුණ කිරීම 75නේ. එහෙනම් මෙතන කීයද? 150යි අංශක කියලා එන්නේ. right. ඔන්න ඔය වගේ
අපිට එක් කියගේ හොයාගන්න පුළුවන්. right ත්‍රිකෝණ හා චතුරස්‍ර පිළිබඳ මූලික කාරණා ටික හරි. ඔයාට මම ඉවර කරන්න ලං වෙලා මෙන්න මේක කියලා දෙන්නම් පොඩි සාරාංශයක් වගේ. ත්‍රිකෝණයක ඇතුළ කෝණ තුනේ එකතුව ඔයා දැන්ටමත් දන්නවා. කීයද? මම ඇතුළෙන්ම ලියන්නම්කෝ ඒක. 180යි. එළිය කෝණවල එකතුව මෙයා දික් කරනවා, මෙයා දික් කරනවා, මෙයා දික් කරනවා. හරි. එළිය කෝණවල එකතුව 360යි. මම ඒක ලියන්නම්. අභ්‍යන්තර කෝණවල එකතුව නැත්නම් අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. බාහිර කෝණ තුනේ එකතුව කීයද? 360යි. ඒ වගේමයි චතුරස්‍රයක් ගත්තොත්. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතරේ එකතුව කීයද? 360යි. මම ඇතුලේ ලියන්නම්. 360යි අංශක. ඒ වගේමයි බාහිර කෝණක් තියෙනවා හතරක්. එක් කරන්න පුළුවන්. බාහිර කෝණ හතරේ එකතුවක් 360යි. එක්කෙනයි වෙනස් වෙලා ඉන්නවා කිව්වේ. කවුද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරි. 180යි. පැහැදිලිව මතක තියාගන්න.